Gadgets Garage. ආයුබෝවන් සියලු දෙනාටම අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද ටාස්ක් කම්ප්ලීට් කරන රොබෝ කෙනෙක් ප්‍රෝග්‍රෑම් කරන්න කියලා. එහෙමත් නැත්නම් කෝඩ් එක ලියන්න කියලා. හොඳයි යාළුවනේ, කලින් වීඩියෝ එකේදී අපි PID ඇල්ගොරිතම් එකක් ලියන්නේ කොහොමද, ටියුන් කරන්නේ කොහොමද කියලා බැලුවා. දැන් මේකෙදි අපි ටාස්ක් කම්ප්ලීට් කරන රොබෝ කෙනෙක්ම හදමු. මේකෙදි මේ තියෙන මම හදපු ටාස්ක් එකක්. මේකෙදි ඔයගොල්ලන්ට මම ටාස්ක් ලං කරලා පෙන්නන්නම්. හොඳයි, මෙතන පොඩිවට පේන්නේ මේ ඉන්නේ රොබෝ. මේකෙදි මේ අපි මේ වගේ ටාස්ක් එකක් කියන්නේ ලොකු ටාස්ක් ගොඩක් තියෙන රොබෝ කෙනෙක් ප්‍රෝග්‍රෑම් කරනකොට අපි මේ ලොකු ටාස්ක් එක පොඩි කොටස් වලට කඩා ගන්නවා. එහෙම කොටස් වලට කඩා ගන්නවා කියන්නේ දැන් මෙන්න මේ සුදු කොටුව බිඳුව වෙනි ටාස්ක් එක. ඊට පස්සේ සුදු කොටුව ඉඳන් පළවෙනි හරස් ඉරට යනකම් ටාස්ක් 1 එක. ඊට පස්සේ පළවෙනි හරස් ඉඳන් දෙවෙනි හරස් ඉරට යනකම් දෙවෙනි ටාස්ක් එක. ඊට පස්සේ මේ වෝල් ෆලෝවින් කරන තැනට එනකම් තුන්වෙනි ටාස්ක් එක. වෝල් ෆලෝවින් කරන එක හතරවෙනි ටාස්ක් එක. ඊට පස්සේ පස්වෙනි ටාස්ක් එක. ඉතින් මේ විදිහට ටාස්ක් වලට මේවා කඩා ගන්නවා. කොටස් වලට මේව කොටස් කඩා ගත්තාම අපිට ප්‍රෝග්‍රෑම් කරන්න ලේසියි. ඇත්තටම කිව්වොත් මේකේ වෙන්නේ ටාස්ක් එක ලේයර්ස් වලට කැඩිලා යන එක තමයි. එතකොට දැන් මේකේ තියෙන ප්‍රධානම වාසිය තමයි එක ලේයර් එක මොකක් හරි අවුලක් වුණොත් ඒ ලේයර් එක විතරක් හදන්න පුළුවන්, අනිත් ලේයර්ස් වලට ප්‍රශ්නයක් වෙන්නේ නැතුව. ඒ වගේම තමයි අපි මේකෙදි හැම වෙලාවෙම ලූපින් සිස්ටම් එකක් කියන්නේ හැම දැන් Arduino වල හරි Vibots වල හරි හැම වෙලාවෙම while loop එකක් තියෙන රන් වෙන. අන්න ඒ while loop එක වෙන loop එක හරහා තමයි මේ රන් කරගන්නේ. අපි ඒ අතරමැද loops ලියන්නේ නැහැ. එහෙම ලියන්නේ නැතුව තමයි මේ ගොඩක් වෙලාවට සාර්ථකව රන් කරගන්න පුළුවන්, ප්‍රශ්නයක් වෙන්නේ නැතුව. හොඳයි යාළුවනේ, එහෙනම් අපි පටන් ගමු වැඩේ කරන්න. මේකෙදි ඉස්සෙල්ලාම මම දැන් මේ තියෙන එදා කලින් ටියුටෝරියල් එකේ ලියපු line follow එක ඊට අමතරව මම පොඩි wall follow කියලා ෆන්ක්ෂන් එකක් ලියලා තියෙනවා Python වලින්ම. මේ wall follow ෆන්ක්ෂන් එක ඇත්තටම wall follow වෙන ෆන්ක්ෂන් එකක් නෙමෙයි. මම නිකන් මෝටර් එකට ස්පීඩ් එක විතරයි ලියලා තියෙන්නේ. මේක පාවිච්චි කරන්න දෙන්නේ ඔයාලට කියලා දෙන්න විතරක් හින්දා මම මේ වගේ පොඩි ෆන්ක්ෂන් එකක් ලිව්වේ. නැත්තම් මේ wall following එකත් PID වලින් තමයි ලියන්න ඕනේ. මේකෙදි දැන් මම කිව්වා අපි ටාස්ක් එක ස්ටේජ් වලට කඩා ගන්නවා කියලා. ඉතින් ඒ කඩා ගන්න ස්ටේජ් එක ස්ටෝර් කරගන්න අපි variables ටිකක් ලියා ගන්න ඕනේ. මේකෙදි stage කියලා variable එකක් ගන්නවා. මේක සමාන කරනවා බිඳුවට. ඊට පස්සේ යාළුවනේ තව දෙයක් කියන්න ඕනේ. මේ ස්ටේජ් එක ඇතුලේ වැඩ කරනකොට ඒකට තව ටාස්ක් කියන්නේ එක ස්ටේජ් එකක් ඇතුලේ එහෙම නැත්නම් ටාස්ක් එකක් ඇතුලේ සබ් ටාස්ක් එහෙම නැත්නම් සබ් ස්ටේජස් තියෙන්න පුළුවන්. ඔයාලට මේක ස්ටේජ් කියලා ගන්නත් පුළුවන්, ටාස්ක් කියලා ගන්නත් පුළුවන්, ලෙවල් කියලා ගන්නත් පුළුවන්. මොකක් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. මම ස්ටේජ් කියලා ගන්නම්. ඊට පස්සේ ඒ වගේම තව එකක් ගන්නම් සබ් ස්ටේජ් කියලා. ඒකත් බිඳුවටම සමාන කරනවා. ඊට පස්සේ මේ අපි while loop එක ඇතුළට යනවා. while loop එකේ යනකොට දැන් මේ ටාස්ක් එක බේස් වෙලා තියෙන මේ අපි ෆලෝ කරන ලයින් එක මතනේ. එතකොට ඒ ලයින් එක මත බේස් වෙලා කියන්නේ ඒ ලයින් එක මත රඳාපවතින හින්දා හැම වෙලාවෙම අපිට IR පැනල් එකෙන් ගන්න රීඩින් එක ගන්න වෙනවා. ඒ හින්දා ඉස්සෙල්ලාම get reading කියන එක ෆන්ක්ෂන් එක ගන්නවා. ඒ get reading කියන ෆන්ක්ෂන් එකේ IR රීඩින් අනුව තමයි අපි ඉන්න පොසිෂන් එක හදාගන්නේ දැන් ඉන්නේ ස්ටේජ් එකත් එක්ක. මම මෙහෙම ලියන්න පටන් ගන්නම්. if stage සමානයි බිඳුව නම් මේක කරන්න. ඒකේ ස්ටේජ් එක ඇතුළේ මම පළවෙනි කෝඩ් ලයින් එක ලියලා ඉන්නම් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න. හොඳයි යාළුවනේ, මම පළවෙනි කෝඩ් එක දැන් ලියලා ඉවරයි. මේකදී ඔයාලට පේනවා මම දැන් අපි මේ ටාස්ක් එක පටන් ගන්නකොට ඉන්න සුදු කොටුවේ ඉන්නකොට අපිට ලයින් ෆලෝ කරන්න දෙයක් නැහැ. එලින්ම ඉස්සරහට යන්න ඕනේ ලයින් එක හම්බ වෙනකන්. ඉතින් මම ලියපු කෝඩ් එක ඔයගොල්ලන්ට පෙන්නන්න. මේකෙන් තියෙනවා මම දැන් මේකේ සුදු පාට කොටුවේ ඉන්නකොට ස්ටේජ් එක බිඳුව කියලා ගන්නෙ. ස්ටේජ් බිඳුවේදී මෙයාගේ රීඩින් ඔක්කොම එකයි නම් මම කලින් වීඩියෝ එකේ කියලා දුන්නා ලයින් එක කියන්නේ සුදු පාට ලයින් එකේ ඉන්නකොට IR සෙන්සර් එකේ රීඩින් එක වෙන විදිහටයි කළු පාට සර්ෆේස් එකේ ඉන්නකොට බිඳුව වෙන විදිහටයි තමයි මම කෝඩ් කරේ කලින් ෆන්ක්ෂන් එක PID වල get reading එකේදීත් ඒක වෙන හැටි මම කියලා දුන්නා. ඉතින් ඒක තේරෙන්නේ නැත්නම් කලින් වීඩියෝ එකට ගිහින් බලන්න. මෙහෙම දැන් මේ වීඩියෝ එක නම් බලන්නේ
මේකෙදි IR පැනල් එකක් තියෙනවා රොබෝගේ යට. IR පැනල් එකේදී සුදු සර්ෆේස් එකේ ඉන්නකොට එකකේ දෙක තමයි අවුට්පුට් එක එන්නේ. කළු පාට සර්ෆේස් එකේ ඉන්නකොට බිඳුව විදිහට තමයි අවුට්පුට් එක එන්නේ. දැන් මේකෙදි මේ if reading බිඳුව කියන්නේ පළවෙනි සෙන්සර් එක එකයි නම් දෙවෙනි සෙන්සර් එක එහෙනම් ඒ කියන්නේ ඔක්කොම සෙන්සර්ස් සුදු පාට කොටු වෙනන් තියෙන්නේ එකම ස්පීඩ් එකකින් ඉස්සරහට යන්න කියලා තමයි මේ ලියලා තියෙන්නේ. එහෙම නැති වෙන්නේ කොහොමද? මේ රොබෝ ඉස්සල්ලාම මෙතෙන්ට ආවහම. එහෙම නැත්තම් ස්ටේජ් එක එකට වැඩි කරන්න ස්පීඩ් එක බිඳුව කරන්න. එතකොට ඔයාලට පේනවා මම දැන් මේකෙදි while හරි for හරි loop එකක් ලියලා නැහැ. මම මේකේ කියන්නේ built in එන කියන්නේ දැන් විබොට් එකේම එන කියන්නේ IDE එකේ එනම while loop එක තමයි පාවිච්චි කරන්නේ loop කරගන්න. නැතුව මම loops ලියන්නේ නැහැ. කියන්නේ මොකක් හරි වෙනකම් කියලා වෙලා while එකක් වගේ දාලා මට condition එක true එකක් ලියන්න පුළුවන්. ඒ විදිහට අපි කෝඩ් කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. එම් කරන්න වෙන අවස්ථා තියෙනව නැතුව නෙමෙයි. නමුත් මේ වගේ දේවල් වලදී නම් මම නම් පාවිච්චි කරන්නේ නැහැ. ඊට පස්සේ දැන් ස්ටේජ් එකේ බිඳුව නම් මේක කරන්න. එහෙම නැත්නම් ස්ටේජ් එකට 1 එකට යන්න ස්පීඩ් එක බිඳුව කරනවානේ. අපි මෙයාව සේව් කරමු. සේව් කරලා රන් කරලා බලමු. පොඩි error එකක් ඇවිත් තියෙනවා මට double equal sign දාන්න බැරිලා තියෙන ගොඩක් තැන්වල. මේ කන්ඩිෂන් ලියනකොට අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකේ වැදගත්කම වගේ දේවල් ගොඩක් දේවල් ඉස්සරහට කියලා දෙනවා. මේ වීඩියෝ එක ටිකක් දිග වෙයි. ඒ වුණාට වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. හරි රොබෝ වැඩ කරා. හැබැයි මම තව දෙයක් කියලා දෙන්නම්. අපි දැන් මේකෙදි ස්ටේජ් ගැන කිව්වා, සබ් ස්ටේජ් ගැන කිව්වා. ඒ වගේම මෙයා ලයින් එක බේස් කරගෙන යන්නේ කියලා කිව්වා. ඉතින් අන්න ඒ වගේ වෙලාවට අපිට දැන් මේ වගේ කෝඩ් එක ලියා ගන්නකොට ඔය එරර්ස් එහෙම හැන්ඩල් කරගන්න පොඩි මොකක් හරි අවුට්පුට් එකක් ඕනේ. ඒකට තමයි මම මේ කෝඩ් ලයින් එක ලියන්නේ. print ඊට පස්සේ list අර reading තියෙන list එකත් අපි ගමු. reading කලින් පොඩි ඉස්සනක් තියමු නැත්තම් ඔක්කොම පැටලෙනවනේ එක ගොඩේ වගේ වෙනවා. හරි දැන් ඔයගොල්ලන්ට පේනවා මේකෙදි ස්ටේජ් එක 1 එකට ගිහින් තියෙනවා. කියන්නේ බිඳු පටන් ගද්දි ස්ටේජ් එකේ තියෙන බිඳුවේ සබ් ස්ටේජ් එකක් තියෙන බිඳුවේ දැන් මේ ටාස්ක් එකේ මෙතනදී නම් අපිට සබ් ස්ටේජ් එක එච්චර යූස් වෙන්නේ නැහැ. ඉස්සරහට සබ් ස්ටේජ් එක යූස් වෙන හැටි මම කියලා දෙන්නම්. වැදගත්ම දේ තමයි හැම වෙලාවකම ලූප්ස් ලියන එක අවම කරලා මේ while loop එකෙන් අපිට හම්බෙන main function එකේ තියෙන while loop එක තියෙනවනේ. අන්න ඒ loop එකෙන්ම loop කරගන්න අපි වෙනම loops ලියන්නේ නැතුව. එහෙම loops ලියපුවම තමයි ගොඩක් වෙලාවට අපිට error එක හොයාගන්න බැරි වෙන්නේ unexpected දේවල් වෙන්න ගන්න. stage එක බිඳුවේ ඉඳන් එකට මාරු වෙන තැනට බලන්න මෙන්න ඔක්කොම එක වෙලා තියෙනවා. ඊට පස්සේ මැද දෙක විතරක් එක වෙලා අනිත් ටික බිඳුව වෙලා තියෙනවා. ඉතින් එතකොට රොබෝ යන එක නැවතුණා. මොකද මම මෙතන ලියලා තියෙනවානේ stage එක 1 වෙනකොට stop වෙන්න කියලා. දැන් එතකොට ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මම කියපු දේ මම මෙතන කිසිම ලූප් එකක් ලියලා නැහැ. තියෙන ලූප් එකේම තමයි ලූප් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි යමු ස්ටේජ් 1 එකට. දැන් මේ ස්ටේජ් 1 එක ලියනකොට මම ඒකට කෝඩ් එක ලියලා ඉන්නම්. ඊට පස්සේ පැහැදිලි කරන්න. හොඳයි. දැන් ඔයගොල්ලන්ට පේනවා ස්ටේජ් 1 එකේදී මේ ලයින් එක ෆලෝ කරගෙන ගිහිල්ලා මෙන්න මේ හරස් ඉර ගාව නවත්ත ගන්න තමයි ඕනේ. එතකොට මම කරන්නේ දැන් මේ හරස් ඉරට ආවහම අපේ රීඩින් ඔක්කොම එක වෙනවනේ. එහෙනම් රීඩින්ග්ස් ඔක්කොම එක වෙනකම් අපි මේ ලයින් එක ෆලෝ කරන්න හරිනේ. එතකොට මම කියනවා මෙහෙම රීඩින් ඔක්කොම එකයි නම් ඊළඟ ස්ටේජ් එකට යන්න රීඩින්ග්ස් ඔක්කොම එක වෙලා නැත්තම් ලයින් එක ෆලෝ කරන්න. මේ ලයින් එක ෆලෝ කරන ෆන්ක්ෂන් එක කෝල් කරලා තියෙන්නේ. මේ ෆන්ක්ෂන් එකේ මම කියලා දුන්න මේ විදිහට තමයි මම ලියලා තියෙන්නේ. ලයින් ෆලෝ කරන එක ගැන කියලා දෙන්නේ නැහැ මේ වීඩියෝ එකේදී. මෙතනත් ඕනනම් ඔයාලට ස්පීඩ් එක බිඳුව කරන්නත් පුළුවන්. අකමැති නම් නොකර ඉන්නත් පුළුවන්. අපි ඒකත් කරලා ස්පීඩ් එක බිඳුව කරලා අපි මේව රන් කරලා බලමු. හරි ඔයගොල්ලන්ට පේනවා මේකෙදි අපි ස්ටේජ් 1 එකට ගියා. 1 එකේදී හැම වෙලාවෙම මේ මැද සෙන්සර්ස් දෙක තමයි එක වෙලා තියෙන අනිත් ඒවා බිඳුව වෙලා තියෙනවා. ඊට පස්සේ මේ ලයින් එකට ආව ගමන්
ඔක්කොම සෙන්සර්ස් ටික එක වුණා. ඒ එක වෙච්ච ගමන් මොකද කරන්නේ? මෙයා නවතිනවා. ඒතකොට අපි පළවෙනි බිඳුවෙනි ස්ටේජ් එක ආවා. ඊට පස්සේ පළවෙනි ස්ටේජ් එකත් ආවා. හරි. දැන් අපි මෙතනින් මේ පළවෙනි එක ස්ටේජ් එක කම්ප්ලීට් කරගත්තා. ඔන්න ඊළඟට මට දැන් සබ් ස්ටේජ් එක පාවිච්චි කරන්න වෙන අවස්ථාවක් එනවා. දැන් මම රොබෝ ලං කරලා පෙන්නන්නම්. මේකෙදි ඔයාලට පේනවා රොබෝට් ලං කරපුවම සුදු පාට ඉර ඉවර වෙනකම් එන්න ඕනේ ඊළඟ ස්ටේජ් එකට එන්න. හැබැයි දැන් මෙතන තමයි නැවතලා තියෙන්නේ. එහෙනම් ඊළඟ ස්ටේජ් එකේදී මේ සුදු ඉර ඉවර වෙනකම් අපි ඉස්සරහට එන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ අනික් ටාස්ක් එක පටන් ගන්න ඕනේ. දැන් මේ ස්ටේජ් 2 එකට මම එන්නේ. මේ ස්ටේජ් 2 එකේදී කරන්න තියෙන්නේ මෙතන දැන් ඔයාලට පේනවා මේ කඩයිරි තැන් වලින් ගහලා තියෙනවා. එතකොට මේ කඩයිරි ගහපුවාම මේ මැද තියෙන ලයින් එක සෙග්මන්ට්ස් වලට කැඩෙනවනේ. කියන්නේ පළවෙනි සෙග්මන්ට් එක, දෙවෙනි සෙග්මන්ට් එක, තුන්වෙනි එක, හතරවෙනි එක, පස්වෙනි එක. මෙහෙම මේකේ සෙග්මන්ට්ස් කීයක් තියෙනවද කියලා කියන එක තමයි රොබෝගේ ඊළඟ කාර්යය වෙන්නේ. ඉතින් දැන් අපි රොබෝ ලයින් එකේ මුලටම ඇවිල්ලා තියෙන්නේ. ඒ ක්‍රොස් එක කියන්නේ හරහට තියෙන ඉර ඉවර වෙනකන් අපි ස්ටේජ් 2 එකේ සබ් ස්ටේජ් එකක් විදිහට යනවා. ඊට පස්සේ තමයි ලයින් එක ෆලෝ කරන්න ගන්න. ලයින් එක ෆලෝ කරනකොට කවුන්ට් කරගන්නේ. ඉතින් දැන් මේක කවුන්ට් කරගන්නකොට අපිට කවුන්ට් මේ සෙග්මන්ට්ස් ගන්න කවුන්ට් කරගන්න කවුන්ටර් එකක් ඕනේ. ඒ වගේම තව වේරියබල් එකක් ඕන මම අපිට කලර් එක ස්ටෝර් කරගන්න කවුන්ටර් සමානයි බිඳුවයි මේ කලර් කියන එක තමයි කෙටි කරලා කොල් කියලා ගහන්නේ. එයා එක කරනවා. දැන් හැම වෙලාවෙම අපි රීඩින් එක සුදු පාට පසුබිමට එහෙමත් නැත්නම් සුදු සර්ෆස් එකට එකක් කියලා තමයි ගත්තේ. එහෙමනම් මේකෙත් කලර් එකේ විදියට එක කියලා තියෙනවා නම් සුදු පාට, කළු පාට තියෙනවා නම් බිඳුව. ඊට පස්සේ අපි යන් ඊළඟ ස්ටේජ් එකට. ඒකෙත් මම කෝඩ් ලයින් එක ගහලා ඉන්නම් ඔයගොල්ලන්ට කියලා දෙන්න. ඔන්න ස්ටේජ් 2 එකේදී මේ ලයින් එක පටන් ගන්න තැන ඉඳන් ලයින් එක ඉවර වෙන තැනට එනකම් තමයි සබ් ස්ටේජ් එක බිඳුව වෙන්නේ. අපි සෙන්සර් පැනල් එකේ තාම මුලනේ ඉන්නේ. අවිල්ලා නවතින්නේ මේ මුලම. පළවෙනි රීඩින් එක ඔක්කොම රීඩින් සෙට් එක එක වෙච්ච ගමන් නවතිනවා. එහෙනම් ඊට පස්සේ මේ ලයින් එක ඉවර වෙනකන් යන්න ඕනේ. ඊට පස්සේ තමයි ලයින් එක ෆලෝ කරන්න ගන්න ඕනේ. එහෙනම් ස්ටේජ් 2 එකේදී අපිට මේ මෙතනින් ගිහිල්ලා ලයින් එක අඳුර ගන්න වෙනවා. එතකල් ඒ ලයින් එක ඉවර වෙනකන් යන එක තමයි සබ් ස්ටේජ් බිඳුව කියලා ගන්නෙ. දැන් මම එතනදී සබ් ස්ටේජ් එක ඇතුලේ කන්ඩිෂන් එකක් ලියලා තියෙනවා. මේ රීඩින්ග්ස් ඔක්කොම එකයි නම් මෝටර් දෙකම සමාන වේගෙන් කරගෙන්න. එහෙම නැත්නම් ඊළඟ ස්ටේජ් එකට යන්න. ඒ කියන්නේ දැන් සුදු පාට පසුබිමේ තියෙනකොට ඔක්කොම රීඩින් එකයිනේ. සුදු පාට පසුබිමෙන් අයින් වුණා කියලා හොයාගන්න පුළුවන්. මේ එකක් හරි බිඳු වුණාම. දැන් මේ හැම වෙලාවෙම AND කියන එකෙන් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේ හැම ඔක්කොම අවුට්පුට් එක එක වෙනකොටම තමයි මේක සමානව ඉස්සරහට යන්නේ. එකක් හරි නොවෙච්ච ගම ඊළඟ ස්ටේජ් එකට ඊළඟ සබ් ස්ටේජ් එකට යනවා. හරි සබ් ස්ටේජ් එකේදී මේ ලයින් සෙග්මන්ට්ස් ටික කවුන්ට් කරන්න ඕනේ. ඒකට මම කෝඩ් එක ලියන්නම්. ඔන්න මේ මෙතන ඉඳන් මෙතෙන්ට ලිව්වේ ඊළඟ සබ් ස්ටේජ් එක. ඒ සබ් ස්ටේජ් එක ලියනකොට අපි හැම වෙලාවෙම මේ එක ස්ටේජ් එකක් ටර්මිනේට් වෙන්නේ. එහෙම නැත්නම් ඉවර වෙන්නේ කන්ඩිෂන් එක ලියන්න ඕනේ. දැන් ඔයාලට මෙතන මේ පළවෙනි එකේ තියෙනවා මම ඊළඟ ස්ටේජ් එකට යන එක. ඊළඟ ස්ටේජ් එක අඳුරගන්නේ කොහොමද? ඊළඟ ස්ටේජ් එකට අපිට අඳුර ගන්න පුළුවන් මේ සුදු පාට හරස් ඉරක් ගහලා තියෙනවා. ඒ සුදු පාට හරස් ඉර ඇතුලේ තියෙන කඩේරි කොටස ගන්න අපිට කියන්න ඕන කෙනෙක්. ලයින් එක මේ හරස් ඉර දෙක අතර ලයින් එක කොටස් කීයකට කැඩලා තියෙනවද කියලා තමයි අහන්නේ. දැන්ට අපිට පේනවා කොටස් 5කට කැඩලා තියෙනවා කියලා. එතකොට දැන් ඊට පස්සේ ඒක ගන්න ඉවර වෙන තැනදී ආයෙ ඔක්කොම රීඩින්ග්ස් එක වෙනවා. එහෙනම් අපිට මේකෙත් ටර්මිනේටිං කන්ඩිෂන් එක ලියන්න පුළුවන්. රීඩින්ග්ස් ඔක්කොම එක වෙන අවස්ථාවේදී ඊළඟ ස්ටේජ් එකට යන්න. දැන් මේක අපි සබ් ස්ටේජ් එක පාවිච්චි කරානේ. මතක තියාගන්න ඕනේ සබ් ස්ටේජ් එක පාවිච්චි කරා නම් ටර්මිනේෂන් කන්ඩිෂන් එක ලියන තැන සබ් ස්ටේජ් එක බිඳුව කරන්න. මොකද ඊළඟ ස්ටේජස් වලත් අපිට සබ් ස්ටේජ් එක පාවිච්චි කරන්න වෙන්න පුළුවන්. එතකොට අපි ආයෙ සබ් ස්ටේජ් එක බිඳුව කරලා තියන්න ඕනේ. එතකොට අපිට ලේසි. එහෙම නැත්නම් අපි දැන් මේ සුදු පාට ලයින් එක හම්බෙනකම් මේ කරන්න ඕනේ. හම්බුනොත් තමයි මේ ඉස්සරහට යන එක නවත්තන්නේ. කියන්නේ ලයින් ෆලෝ කරන එකයි කවුන්ට් කරන එකයි නවත්තන්නේ. එහෙම හම්බුනේ නැත්තම්
මෙන්න ඉස්සෙල්ලම කියලා තියෙනවා සාමාන්‍ය විදිහට ලයින් ෆලෝ කරගෙන ඉස්සරහට යන්න කියලා. එහෙම ලයින් ෆලෝ කරගෙන යනකොට මෙන්න මේ කළු පාට ඔක්කොම සෙන්සර්ස් කළු පාට පසුබිමට එන අවස්ථාවක් තියෙනවා. ඒ කළු පාට පසුබිමට එන අවස්ථාවේදී වෙදී ඔක්කොම රීඩින්ග්ස් ටික බිඳුව වෙනවා. මම කලින් කියලා දුන්නා මේ කන්ඩිෂන්ස් ලියනකොට ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන කියලා. මෙතන මේ කොල් එහෙමත් නැත්නම් කලර් කියන්නේ මම වේරියබල් එකක් ගත්තානේ. මේක හේතුව දැන් මෙතන මේක තව ටිකක් zoom කරපුවාම ඔයාලට පේනවා මේ කඩිරටත් ඝනකමක් තියෙනවා. එතකොට මේ කඩිර අතරතුර රොබෝ යනකොට වාර කීපයක් ලූප් වෙනවා. ඉතින් අපි මේ කලර් කියන එක වේරියබල් එක අයින් කරේ නැත්නම් මේ ලූප් වෙන වාරයක් ගානේ කවුන්ට් එක මේ එකතු වෙලා යනවා. කවුන්ට් එක වැඩි වෙලා යනවා. හැබැයි එහෙම වෙන්න බෑ. මේ සුදු පාට පසුබිමකින් ඉඳන් කළු පාට පසුබිමකට ආවහම තමයි මෙයා බිඳුව මේ කවුන්ට් එක ගණන් කරන්න ඕනේ. නැතුව හැම වෙලාවෙම කළු පාට පසුබිමේ තියෙනකොට ගණන් කරන්න යන්න ඕමනාවක් නැහැ. කියන්නේ එහෙම වුණොත් එහෙම අපිට හරියට තෝරගන්නත් බෑනේ. දැන් මේකෙදි මේ කලර් කියන එක දැන් සුදු පාට පසුබිමේ නම් එකයි කියලා මම කිව්වා. සුදු පාට පසුබිමේ තිබිලා රීඩින් එක බිඳු වුණාට පස්සේ තමයි රීඩින්ග්ස් ඔක්කොම බිඳු වුණාට පස්සේ අපි කවුන්ටර් එක එකකින් වැඩි කරනවා. ඒ වගේම කලර් එක බිඳුව කරනවා. එතකොට කළු පාට පසුබිමේ ඇතුළේ එක සැරේ අපි මේ කවුන්ට් එක වැඩි වෙන්නේ. ඊට පස්සේ සුදු පාට පසුබිමක් හම්බ වෙනකන් ආයෙ කවුන්ට් කරන්නේ නැහැ. දැන් ඊට පස්සේ මේ ඒක කවුන්ට් කරන්න if condition එකක් දැම්මා. ඊට පස්සේ ඒකෙම else if එක ලියලා තියෙනවා. රීඩින්ග්ස් මොකක් හරි එක වුණොත්. ඒ කියන්නේ දැන් මේ ලයින් එකට ආවම ඔක්කොම එක වෙන්නේ නැහනේ. මේ මැද ගොඩක් වෙලාවට මැද දෙක හරි ඒ දෙපැත්ත දෙක හරි තමයි ඔන් වෙන්නේ. එතකොට ඒ මොකක් හරි එකක් ඔන් වුණොත් හොඳට බලන්න මම O condition එකෙන් තමයි මේ ටික කනෙක්ට් කරලා තියෙන්නේ. O කියන්නේ දෙකෙන් එකක් වුණොත් ඇති. දෙකම හරි දෙකෙන් එකක් හරි වුණොත් ඇති. එතකොට කලර් එක කරනවා. මම හිතනවා මම කියපු දේ පැහැදිලි වෙන්න ඇති කියලා. හරි දැන් අපි මෙතෙන් යනකම් ලියපු ටික පොඩ්ඩක් ටෙස්ට් කරලා බලමු. ඔන්න යාළුවනේ මේ බලන්න ලයින් සෙග්මන්ට්ස් ටික හරියටම 5යි කියලා කවුන්ට් කරලා තියෙනවා. මම මෙතන හાર્ඩ් කෝඩ් කරේ නැහැ කවුන්ටර් එකේම තමයි කෝඩ් කරගත්තේ. දැන් මේ විදිහට එන්නේ නැහැ අර කලර් කියන වේරියබල් එක අපි පාවිච්චි කරේ නැත්තම්. ඒ වගේම මතක තියාගන්න ඕනේ දැන් ඒ වගේ එකක් පාවිච්චි කරනකොට ඒක ඊට පස්සේ රීසෙට් කරගන්න එකටයි මතක් කරලා කන්ඩිෂන් එක ලියන්න ඕනේ. ඔය කන්ඩිෂන් ලියද්දි සමහර තැන්වල වෙන සුළු අඩුපාඩු හින්දා තමයි අපි හිතන්නේ නැති දේවල් වෙන්නේ unexpected දේවල් වෙන්නේ. ඉතින් පුළුවන් තරම් exact condition එකක් ලියුවාම වෙන වරදක් වීමේ සම්භාවිතාවය අඩු වෙනවා. හරි දැන් අපි කවුන්ට් එක ගත්ත ඊට ස්ටේජ් 3 එකට යනවානේ. අපි ස්ටේජ් 3 එකේ කෝඩ් එක ගමු. ස්ටේජ් 3 එකේ කෝඩ් එක නම් එච්චර කියලා දෙන්න දෙයක් නැහැ. දැන් සුදු පාට ලයින් එක හම්බුණා ඒක ඉස්සරහට ආවා. ඊට පස්සේ මෙතෙන්ට එනකන් ලයින් ෆලෝ කරන්න තියෙන්නේ. පළවෙනි එකේ වගේම තමයි කරන්න තියෙන ටාස්ක් එක. එච්චරම අමාරුවක් නෑ. මම ස්ටේජ් 3 එකේ කෝඩ් එක ටක් ගාලා ලියන්නම්. හරි මේ තියෙන ස්ටේජ් 3 එකේ කෝඩ් එක. ස්ටේජ් 3 එකේ කෝඩ් එකේදී අපි ස්ටේජ් 3 එක ඉවර වෙන ටර්මිනේටිංగ్ කන්ඩිෂන් එක මෙතන ලියලා තියෙනවා. දැන් අපි දන්නවා මේ වෝල් ෆලෝයින් එකට ආවම ලයින් එකක් නැහැ. ලයින් එකක් නැති වුනහම රීඩින්ග්ස් ඔක්කොම මොකද වෙන්න ඕනේ? බිඳු වෙන්න එපා. ඒ කළු පාට පසුබිම විතරයි තියෙන්නේ. එහෙනම් අපිට මේක අඳුර ගන්න පුළුවන් ඊළඟ ස්ටේජ් එක රීඩින්ග්ස් ඔක්කොම කළු පාට වෙන අවස්ථාවේදී. එතකොට කළු පාට ඔක්කොම කළු දැන් මේ ටිකේ යනකොට කළු නැහැනේ එකක් හරි මේ ඔන් වෙනවනේ එක වෙනවනේ. අන්න එහෙම වෙනවනම් ලයින් එක ෆලෝ කරන්න. ඒකට තමයි මේ ලියලා තියෙන්නේ. එහෙම නැත්තම් ඊළඟ ස්ටේජ් එකට යන්න. ස්ටේජ් එක ඇඩ්වාන්ස් වෙන්න කියලා මම මෙතන ලියලා තියෙනවා. ස්ටේජ් 3 එක. හරි ඊට පස්සේ අපි ස්ටේජ් 4 එකට යමු. ස්ටේජ් 4 එකේදී ලයින් ෆලෝ කරන්න තියෙන්නේ. මම ලයින් ෆලෝ කරන හැටි ඔයගොල්ලන්ට කියලා දෙන්නේ නැහැ. කියන්නේ හේතුව එහෙම ඒකට කියලා දෙන්න ගියොත් PDF ගොඩාක් දික් වෙනවා. මම පුළුවන් තරම් සරල ටාස්ක් එකක් ගත්තෙත් ඒකයි. දැන් මේ wall following එකේදී wall following function එකක් කියලා නැහැ. මම කරලා තියෙන්නේ motors දෙකම එකම ස්පීඩ් එක දීලා දෙනවා. ඒතකොට කෙලින් ඉස්සරහට යනවනේ. ඒකෙදිත් බලන්න. දැන් මෙතන දැන්
wall following එක ආවට පස්සේ ඊට පස්සේ line එක ආවම line එක ආවා කියලා අඳුර ගන්න ඕනේ. එහෙනම් wall following section එක terminate වෙන condition එක අපි ලියන්න ඕනේ මෙතෙන්ට. ඒක තමයි මේ stage එකට advance ඊළඟ stage එකට advance කරලා තියෙන්නේ, වැඩි කරලා තියෙන්නේ. ඉතින් reading මේ මොකක් හරි එකක් එක වෙච්ච ගමන් ඊළඟ stage එකට යනවා. in stage 5 එකෙත් ගොඩක් පැහැදිලි කරන්න දෙයක් නැහැ. එතන තියෙන line එක follow කරගෙන යන්න. හොඳයි. අපි stage 5 එකටත් condition එක ලියමු. stage 5 එකේදීත් සාබර terminating condition එක අර පරණ විදිහටම තමයි තියෙන්නේ. මේ තියෙන stage 5 එකට ලියපු code එක. stage 5 එකේදී මේ සුදු පාට line එකට ආවහම වෙන්නේ ඔක්කොම readings ටික මේ එක වෙනවා. එහෙනම් ඔක්කොම reading එක වෙනකම් අපි මේ line එක follow කරගෙන ආවනම් හරියනේ. ඒ කියන්නේ ඔක්කොම reading එක වෙච්ච ගමන් ඊළඟ stage එකට යන්න ඔක්කොම reading එක වෙලා නැත්තම් line එක follow කරන් යන්න. හරි අපි code එක ටිකක් දිගට ලියුවා. අපි මේ ටික පොඩ්ඩක් test කරලා බලමු මේ වෙනකොට. ඔයාලා පුරුදු වෙන්න ලියන හින්දා හැම එක stage එකක් ලියලා ඉවරලා හැම වෙලාවෙම test කරන්න. ඊට පස්සේ ඊළඟ stage එකට යන්න. දැන් බැරි වෙලා හරි එක මැද අතරමැද stage එක වරදක් වුණොත් ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් මොකේද වැරද්ද උනේ කොතනද වැරද්ද තියෙන්නේ කියලා ලේසියෙන්ම. අනිත් එක එතකොට ඒ වැරද්ද හදනකොට මුළු කෝඩ් එකම adjust කරන්න වෙන්නේ නැහැ. මම දැන් අර wall following කරනවා කියලා පෙන්නන්න wall following section එකේ speed එක ටිකක් අඩු කරලා තියෙන්නේ. චුට්ටක් හැමින් යන්න. මට මෙතනදී ඕනේ ඔයාලට මේ multi task robot කෙනෙක් කෝඩ් කරන හැටි කියලා දෙන්න විතරයි. ඒ නිසා තමයි wall following code එළුවේ නැත්නම් මම ආයෙත් කියනවා. මම බැලුවේ මොකද නැවතුනේ නැත්තේ කියලා මේ ඊළඟ දැන් ඔක්කොම ආවට පස්සේ මෙතන නවතින්න කියලා කෝඩ් එක ලියලා නැහැ. ඒකයි නවතින්න නැතුව ඉස්සරහට ගියේ. රොබෝගේ වැරදක් නෙමෙයි. කෝඩ් එකේ වැරද්දකුත් නෙමෙයි. නවතින්න ඕන. මෙතනට ස්ටොප් වෙන්න කියලා වෙලා ලියන්න පුළුවන්. කියන්නේ මෝටර්ස් දෙකට ස්පීඩ් එක බිඳුව කරලා එච්චර ලිව්වත් නැතත් ඒක එච්චර තේරුමක් නැහැ ඉතින්. ඊට පස්සේ දැන් මෙතනදී රොබෝ හරවන කෑල්ලක් තියෙනවා. ඊට පස්සේ හැරවිලා මෙතෙන්ට එනකන් එන්න තියෙනවා. මේ දැන් මේ අන්තිම ටාස්ක් එකේ අන්තිම ස්ටේජ් එකේදී ස්ටේජ් 6 එකේදී මේ ටිකක් මම මේක ඇඩ්වාන්ස් කරා. ඔයාලට පේනවා මම මේ ට්‍රැක්ස් දෙකක් දීලා තියෙනවා. ඒ කියන්නේ මම මෙතනදී රොබෝ කෝඩ් කරන්නේ රොබෝ ඉස්සෙල්ලාම වම් පැත්තට කියන්නේ උඩ ඉඳන් බලපුවාම ඔයාලගේ වම් අත පැත්තට හැරිලා යනවා. හැරිලා ගිහිල්ලා මේ අන්තිම එන්ඩ් එකට අපි සලකනු කරලා තියෙන්නේ හරස් ඉරකින්. ඒ හරස් ඉර හම්බෙනකන් යනවා. හරස් ඉර හම්බුනේ නැත්තම් අනික් පැත්ත හැරිලා අනික් පැත්තට යන්න ඕනේ හරස් ඉර හම්බෙනකන්. එතකොට මෙතනදී උන්න සබ් ස්ටේජ් එක යූස් කරන හැටි හොඳට ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා. මේ ඔය සබ් ස්ටේජ් එක පාවිච්චි කරන්නේ නැතුව වෙන අර කන්ඩිෂන් එක වෙනකන් මේ කන්ඩිෂන් එක වෙනකන් කියලා දාන්න පුළුවන්. එහෙම දාපුවම එක කන්ඩිෂන් එක true වෙනකොට අනිත් කන්ඩිෂන් එක false වෙලා වෙන දෙයක් වෙන්න පුළුවන්. ඔයාලට එක්ස්පීරියන්ස් එක චුට්ටක් හරි තියෙනවා නම් මම කියන දේ තේරෙනවා. ඉතින් මේ එහෙම වෙන්නේ නැතුව පිළිවෙලට ලස්සනට කෝඩ් කරන හැටි තමයි මේ කියලා දෙන්නේ. හරි අපි යන් ස්ටේජ් 6 වෙනි ස්ටේජ් එකට කෝඩ් කරන්න. දැන් මෙතනදී මේක හරවන්න ඕනේ. මේ රොබෝ හරවනකොට සාමාන්‍යයෙන් කරන්නේ රොබෝ චුට්ටක් ලයින් එකෙන් එළියට කියන්නේ IR පැනල් එක ලයින් එකකින් එළියට පයින්නකම් ඉස්සරහට ගිහිල්ලා හැරෙන්නේ දැන් අපි හැරෙන්නේ වම් පැත්තටනේ. වම් පැත්තේ මෝටරේ වේගය අඩු කරනවා, දකුණු පැත්තේ මෝටරේ වේගය වැඩි කරනවා. අනිත් එක මේ ස්ටේජ් එහෙමත් නැත්නම් ලේයර්ස් විදිහට කඩාගත්තාම තව වාසියක් තමයි ඔයාලට ටෙස්ට් කරන්න මේ රොබෝ ටෙස්ට් කරන්න ඕන වෙනකොට ඔයාලට තියෙන්නේ උඩ ස්ටේජ් වේරියබල් එක අදාළ ස්ටේජ් එකට දැන් ඔයාලා ටෙස්ට් කරන්න ඕන ස්ටේජ් එකට කලින් ස්ටේජ් එකට ගිහිල්ලා ඒ ස්ටේජ් එකේ වැලියු එක වේරියබල් එකට දාලා ඉවරලා රොබෝව තියන්න ඒ කලින් ස්ටේජ් එකේ ඊට පස්සේ නම් මේ රන් කරගෙන එන්න. එතකොට ඔයාලට අර මේ කලින් ටික සිමුලේට් කරන්න යන වෙලාව ඉතුරු කරගන්නත් පුළුවන්. නැත්තම් ලොකු එරින එක ටෙස්ට් කරන්න ගිහපම ටිකක් ඒක කරදරයිනේ. හිතන්නකො මේස් එකක් වගේ සෝල්ව් කරන්න තියෙනවා කියලා. අන්න ඒ වගේ වෙලාවට මුලින්ම එන්න ගිහපම හැම වෙලාවෙම ඔයාටත් එපා වෙනවා. වෙලාවත් යනවා. අපිට යන කාලය ඉතුරු කරගන්නත් පුළුවන් මේකෙදි. හරි මම කිව්වා මෙතනදී රොබෝ චුට්ටක් ඉස්සරහට අරන් එන්න ඕන කියලා. දැන් මෙතනදී රීඩින්ග්ස් ඔක්කොම එක වෙච්ච ගමන් මේ ඊළඟ 6 වෙනි ස්ටේජ් එකට යනවනේ. 6 වෙනි ස්ටේජ් එකේ පළවෙනි සබ් ස්ටේජ් එක කියන්නේ බිඳුවෙනි. කියන්නේ බිඳුවෙන් අපි පටන් ගන්න. බිඳුවෙනි ස්ටේජ් එක තමයි මේ සුදු පාට ලයින් එකෙන් ඉවර වෙනකම් ලයින් ෆලෝ කරන්නේ නැතුව කෙලින්ම ඉස්සරහට යනවා.
කෙලින්ම ඉස්සරහට ගිහිල්ලා නැවතිලා ඉන්නවා. හරි මම ඒකට කෝඩ් එක ලියලා පෙන්නන්නම්. හොඳයි. මේ තියෙන්නේ 6 වෙනි ස්ටේජ් එකට ලියන්න පටන් ගත්ත කෝඩ් එක. මේක ඉස්සෙල්ලම 0 වෙනි සබ් ස්ටේජ් එකට ලියලා තියෙනවා. මේකෙදි මම ලියලා තියෙන කන්ඩිෂන් එක බලන්න. දැන් මේ සුදු පාට ලයින් එක කළු පාට පසුබිමට ආවහම මොකද වෙන්නේ? ඔක්කොම බිඳුව වෙනවා. එහෙනම් මේ සබ් ස්ටේජ් එක ටර්මිනේට් වෙන කන්ඩිෂන් එක මොකද්ද? ඔක්කොම රීඩින්ග්ස් බිඳුව වුණාම තමයි සබ් ස්ටේජ් එක ඊළඟ සබ් ස්ටේජ් එකට යන්න ඕනේ. එතකල් සමාන වේග වලින් ඉස්සරහට යන්න තියෙන්නේ. දැන් මම ඔයගොල්ලන්ට කියලා දුන්නානේ. ආයේ මුලින් ඉඳන් සිමුලේට් කරන්න ඕනේ නැහැ. දැන් අපි ස්ටේජ් එක 6 තමයි ටෙස්ට් කරන්නේ. එහෙනම් පස්වෙනි ස්ටේජ් එකට variable එක set කරන්න මෙතනින්. එතනට save කරා. ඊට පස්සේ robot reset කරන්න console එක clear කරා. robot කෙලින්ම ඉස්සරහට අදගෙන ආවා 6 වෙනි එකට එනකම්. හරි දැන් අපි simulate කරලා බලමු. හරි මේ පළවෙනි සබ් ස්ටේජ් එකෙන් කියන්නේ බිඳුව වෙනි සබ් ස්ටේජ් එකේ ඉඳන් පළවෙනි සබ් ස්ටේජ් එකට ආවා. ඒ සබ් ස්ටේජ් එකට ආවම ඔක්කොම රීඩින්ග්ස් බිඳුව වුණා. හරි අපි හැරෙන්නේ වමටනේ. එහෙනම් කරන්න ඕනේ මොකක් හරි ටර්මිනේට් වෙන කන්ඩිෂන් එකක් එනකන් මේ හැරෙන පැත්තේ, ඒ කියන්නේ වම් පැත්තට හැරෙනවනම් වම් පැත්තේ රෝධ වේගය අඩු කරලා අනික් පැත්තේ රෝධේ දකුණු පැත්තේ රෝධ වේගය වැඩි කරන්නයි ඕනේ. හරි දැන් හැරෙන තැනට මම සබ් ස්ටේජ් එක ලියන්නම්. සබ් ස්ටේජ් 1 එක මම විශේෂ දෙයක් පෙන්වන්න මේක හරවලා පෙන්වන්නම්කෝ. රොබෝ හැරෙනකොට මේ වම් පැත්තේ රෝධේ එයාගේ වේගය අඩු වෙනවා. ඒකට තමයි මේ LM කියන්නේ left motor set velocity බිඳුව කරනවා. එයාගේ වේගය බිඳුවයි. right motor එයාගේ වේගය 5යි. ඊට පස්සේ මෙන්න බලන්න මේ terminate condition එක ලියලා තියෙන්නේ readings 5 6 7 මේ මොකක් හරි එක වෙනකම් මේ යට එක වෙන්න. ඒ කියන්නේ ඔයාලට පේනවා මේ කෝඩ් එක ලියන පැත්තේ ඉඳන් ගත්තාම පළවෙනි 1 2 3 4 5 6 7 8 සෙන්සර්ස් 8ක් තියෙනවානේ. හැබැයි අපි දන්නවා ලිස්ට් එක එලිමන්ට්ස් පටන් ගන්න බිඳුවෙන් කියලා. එතකොට මේ පළවෙනි එක බිඳුව ඊට පස්සේ එක 1 2 3 4 5. දැන් මෙන්න මෙයා මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් ඔන් වෙනකම් තමයි මෙයා හැරෙන්නේ. එතකොට මොකද වෙන්නේ? හරි ලයින් එකේ හරි මැදට ආය රොබෝගේ IR පැනල් එක සෙට් කරලා තමයි නවතින්නේ. ඔන්න මම මේක සේව් කරන්න. සේව් කරා ආය රොබෝ රීසෙට් කරා. කන්සෝල් එක ක්ලියර් කරන්න. 6 වෙනි ස්ටේජ් එකනේ. අපි 5 වෙනි ස්ටේජ් එකට නිකන් රොබෝ වරගෙන ආවා. එන්න සිමුලේට් කරලා බලමු. හරි රොබෝ නැවතුණා. මම මොන සිමුලේට් එක දැන් තමයි පෝස් කරන්නේ. මෙන්න බලන්න රොබෝ නවදිනකොට මොකද වෙලා තියෙන්නේ? රොබෝ සාමාන්‍ය දල වශයෙන් IR පැනල් එකේ මැදට මේ ලයින් එක අහු වෙනවා. දැන් මෙතන ඉඳන් ලයින් ෆලෝ කරනකොට ප්‍රශ්නයක් නැතුව ලස්සනට ඉස්සරහට යන්න පුළුවන්. හරි එහෙනම් දැන් මෙතනදී ඊළඟ සබ් ස්ටේජ් 2 එකට යන්න ඕනේ. මෙන්න මම සබ් ස්ටේජ් 2 එකට යන එක ලියලා තියෙනවා. ඔයගොල්ලන්ට කන්සෝල් එකේ පේන සබ් ස්ටේජ් 2 එකට යනවා. සබ් ස්ටේජ් 2 එකේදී කරන්න තියෙන්නේ මේ ලයින් එක දිගේ කෙලින්ම මෙහාට යන්න. දැන් අපි දන්නේ ටාස්ක් එක ඉවර වෙන්න ඕනේ වම් පැත්තට ගිහිල්ලාද දකුණු පැත්තට ගිහිල්ලාද කියලා. දැන් අපි හිතනවා වම් පැත්තේ තියනවා කියලා. වම් පැත්තේ තියනවා කියලා හිතලා ඉස්සරහට යනවා. හිතලා ඉස්සරහට ගිහිල්ලා එතන තියනවා කියලා හිතුනොත් නෙමෙයි හම්බුනොත් එතන තියනවා කියලා හම්බුනොත් අපි එතන නවතිනවා. එහෙම නැත්තම් අනික් පැත්ත හැරිලා අනික් පැත්තට යන්න ඕන. අපි රොබෝ හදන්න ගත්තේ මේ ට්‍රැක් එකේදීනේ. එහෙනම් අපිට ඉස්සෙල්ලාම ටික අපි වම් පැත්තට හැරිලා මේ පැත්තට හම්බෙනවා කියලා වෙල උපකල්පනය කරගෙන ඉස්සරහට යන්න. අන්න ඒ ටික වෙනකන් සබ් ස්ටේජ් ටික ගහගෙන යමු අපි. හරි ඊළඟ සබ් ස්ටේජ් එකේදී අපිට කරන්න තියෙන්නේ දැන් අපි හැරිලත් ඉවරනේ. එහෙනම් අර අපි කලින් ලිව්වා වගේ මේ සුදු ක්‍රොස් ලයින් එක හම්බෙනකන් ඉස්සරහට යන්න කියලා කියන්න තමයි අපිට තියෙන්නේ. ලයින් ෆලෝ කරන්න කිව්වනම් හරි.
කිසිම ප්‍රශ්නයක් නැතුව ලයින් ෆලෝ වෙනවා. හැබැයි මේ ප්‍රශ්නයක් නැති වුණාට අපි උතන විශේෂ ටර්මිනේට් කන්ඩිෂන් එකට අමතරව උතන මම විශේෂ කන්ඩිෂන් එකක් ලියනවා. සබ් ස්ටේජ් 2 එකේදී බලන්න ටර්මිනේට් කන්ඩිෂන් එක තමයි මේ සබ් ස්ටේජ් 3 එකට යන එකට කලින් ලියලා තියෙන්නේ. ටර්මිනේට් වෙන්න ඕනේ කොහොමද? මේ සුදු ඉර හම්බෙච්ච ගමනේ ටර්මිනේට් වෙන්න ඕනේ. ටර්මිනේට් වෙන්න ඕනේ කියන්නේ මේ ඩෙස්ටිනේෂන් එකට ආවට පස්සේ රොබෝ එතන නවතින්න ඕනේ. එතනින් එහාට ඉස්සරහට යන්න බෑ. ඔය සමහර වෙලාවට කොටුවක නවතින්නත් තියෙනවා. ඕනනම් කොටුවක නවතින්නත් හදන්න පුළුවන්. මම දැන් මේකෙදි ලේසි වෙන්න තමයි මෙහෙම ගත්තේ. සබ් ස්ටේජ් 2 එකේ ඉන්නේ. මේ එන්ඩ් එකට මේ සුදු පාට ලයින් එකට આવොත් සබ් ස්ටේජ් 3 එකට යනවා. සබ් ස්ටේජ් 3 කියන්නේ 3 එක කියලා ගන්න මම ෆයිනල් ස්ටේජ් එක. එතකොට ඒකෙදි තමයි නවතින්න ලියන්නේ මම. ඊට අමතරව මේ LSIP කියලා ලියලා තියෙනවා. LSIP කියන්නේ දැන් මෙතනට ගිහිල්ලා හම්බෙන්න පුළුවන්. එහෙම නැත්නම් හම්බෙන්නේ නැති වෙන්නත් පුළුවන්. හම්බෙන්නේ නැති වුණොත් එහෙනම් මොකද වෙන්නේ? රීඩින්ග්ස් ඔක්කොම එක නෙමෙයි, රීඩින්ග්ස් ඔක්කොම බිඳු වෙනවා. දැන් හම්බුනොත් සුදු පාට හරහට තියෙන ලයින් එක හම්බුනොත් එහෙම රීඩින්ග්ස් ඔක්කොම එක වෙනවනේ. අපිට එතනදී ස්ටොප් කරගන්න පුළුවන්. හැබැයි හම්බුනේ නැත්තම් මොකද වෙන්නේ? ඔක්කොම එක වෙනවා. එතකොට සබ් ස්ටේජ් එක මම කියන්නේ ඊළඟ කන්සෙකියුටිව් ස්ටේජ් එකට නෙමෙයි ටිකක් ඉස්සරහා ස්ටේජ් එකකට දානවා. සබ් ස්ටේජ් 10 කියලා. එතකොට මම ඊළඟට මේ දැන් ඇසියුම් කරපු දේ නොවුනොත් වෙන ටික කෝඩ් කරගෙන යන්නේ සබ් ස්ටේජ් 10 එකේ ඉඳලා. දැන් අපි දැනට ඇසියුම් කරපු දේ හරියන විදිහට මේක එරින් එක තියෙන්නේ. එතකොට අපි ඒකට දැන් ඊළඟ සබ් ස්ටේජ් 3 එකේදී රොබෝ නවත්තන්න ඕනේ. ඒක පොඩි කෝඩ් කැලලක් තියෙන මම ඒකත් ලියන්න ටක් ගාලා. හරි මම මේ බැලුවේ ඉන්ඩෙන්ටේෂන් තියෙනවද කියලා Python වලදී ඉන්ඩෙන්ටේෂන් බලන්න ඕනේ හරියටම. මේ සබ් ස්ටේජ් 3 එකේදී ස්පීඩ් බිඳුව කරනවා. ඔයාලට හිතෙන්න පුළුවන් මෙතනදී ලියන්නත් පුළුවන් නේද ඔව් කියලා. ඔව් ලියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මම මෙතනදී මේ වෙනම සබ් ස්ටේජ් එකක් ගන්න හේතුව අපිට ඕන නම් දැන් මෙතනදී හම්බුන්නේ නැහැ කියලා හිතන්නකෝ. එතකොට ආයෙ හැරිලා ගිහිල්ලා ආයෙ නවතින තැනට එනවනේ. එතකොට නවතින තැනට එනකොට ඊළඟ මේ දෙවෙනි ට්‍රැක් එකේ විදිහට නවතින තැනට ආවොත් එතනදී ආයෙ අර සබ් ස්ටේජ් එක 3 කරපු ගමන් ඒ සබ් ස්ටේජ් 3 එකේදී ෆයිනල් කියන්නේ මේ අර සුදු පාට කොටුව ඇතුළට යනවා නම් ඒ කොටුව ඇතුළට යන එකට මේ දෙකක් ලියන්න ඕනේ. එකකින්ම අපිට වැඩේ කරගන්න පුළුවන්. මට ඒක පෙන්න ගන්න ඕන හින්දා තමයි මම කොටස් දෙකකට මෙතන ලිව්වේ. මෙතන බිඳුව කරන්නේ නැතුව මෙතන බිඳුව ගන්න ලිව්වේ. හරි මම මේක සේව් කරන්න. අපි මේක ටෙස්ට් කරලා බලමු. රොබෝ ඉස්සරහට ගියා. හරි සබ් ස්ටේජ් 3 එකට ආව නැවතුණා. ඒ කියන්නේ අපි පළවෙනි පැත්ත සාර්ථක ලිව්වා. අපි දැන් ඊළඟට අනිත් එක ලියමු. දැන් අනිත් එක ලියනකොට ටෙස්ට් කරගන්න අනිත් ට්‍රැක් එකට යන්න ඕනේ. මම ඒ හින්දා රොබෝගේ ට්‍රාන්ස්ලේෂන් පොඩ්ඩක් වෙනස් කරනවා. මම මේ ට්‍රැක්ස් දෙක සමමිතිකව හදාගන්න තියෙන්නේ. එතකොට මට පොසිටිව් නෙගටිව් මාරු කරපු ගමන් අනිත් පැත්තට යන්න පුළුවන්. ඒක මම සේව් කරගන්නවා කන්ෆිගරේෂන් එක. දැන් අපි කෝඩ් කරන්න ඕනේ හම්බුනේ නැත්තම් මොකද වෙන්නේ කියලා. හම්බුනේ නැත්තම් මොකද වෙන්නේ? සබ් ස්ටේජ් 10 එකට යන්නේ. දැන් එහෙනම් අපි සබ් ස්ටේජ් 10 එක කෝඩ් කර සබ් ස්ටේජ් 10 එකට කෝඩ් එක ගහමු. මෙතනදී මේ සබ් ස්ටේජ් 2 එකේදී සබ් ස්ටේජ් 2 එක ඉවර වෙන්නේ එක්ක මෙතනින් හම්බ වෙලා එහෙම නැත්තම් මෙතෙන්ට නිකන් ඇවිල්ලානේ. එහෙනම් සබ් ස්ටේජ් 10 එකේදී වෙන්න ඕනේ මෙතනදී රොබෝ අනිත් පැත්ත හැරෙන්න ඕනේ. එතකොට අනිත් පැත්ත හැරෙනකොට අපිට කරන්න පුළුවන් දෙයක් තමයි left motor එකට කරකින පැත්තට නෙමෙයි අනිත් පැත්තට right motor එක කරකවනවා. ඒ කියන්නේ එක මෝටරයක් දක්ෂිණාවර්තව කරකවනවා නම් අනිත් මෝටර එක වාමාවර්තව කරකවනවා. ඒක නවතින්න ටර්මිනේට් වෙන්න කන්ඩිෂන් එක ලියනවා. මේ රීඩින්ග්ස් මොකක් හරි දැන් මෙතන අයිනටම ආවම මොකද වෙන්නේ? රීඩින්ග්ස් ඔක්කොම බිඳුවයි. ඒ බිඳුව වෙච්ච බිඳුව වුණාට පස්සේ රීඩින්ග්ස් මොකක් හරි එකක් එක වෙනකන් කැරකුණා නම් හරිනේ. අන්න ඒකට තමයි මේ මෙහෙම කෝඩ් එක ලියලා තියෙන්නේ. දැන් අපි මේක ඒක කැරකෙනවද කියලා ටෙස්ට් කරමු. සිමුලේට් කරා. රොබෝ ඉස්සරහට ගියා. හැරෙවුණා. හරි ලයින් එක ෆලෝ කරගෙන ඉස්සරහට එනවා. හරි ලයින් එක නැහැ. එයා ටක් ගාලා අනිත් පැත්ත කැරකුණා නැවතුණා. හරි. එහෙනම් මේ කැරකෙන ස්ටේජ් එකට තමයි කැරකෙන්නේ. අනිත් පැත්ත හැරවෙන එකට තමයි ස්ටේජ් 10 එක. ඊට පස්සේ ස්ටේජ් 10 එක ඉවර වෙනකොට ස්ටේජ් 11 එකට මම කෝඩ් එක ලියලා තියෙනවා මෙතන මෙන්න. ස්ටේජ් 11 එකට ගියා. ඊට පස්සේ තියෙන ඉස්සරහට යන්න
දැන් ඉස්සරහට යනකොට ලයින් ෆලෝ කරන්න වෙන මෙතෙන්ට එනකම්. මෙතෙන්ට එනකම් ෆලෝ කරන් ආවට පස්සේ මෙතන ජංක්ෂන් එකක් හම්බ වෙනවනේ. ඒ ජංක්ෂන් එක අපි අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. ඒ ජංක්ෂන් එකට එනකම් කියලා අපි එක ස්ටේජ් එකක් කඩා ගන්නවා. ඒක තමයි මේ 11 වෙනි ස්ටේජ් එක. දැන් අපි 11 වෙනි ස්ටේජ් එකට කෝඩ් කැලේ ගහමු. මේ 11 වෙනි සබ් ස්ටේජ් එකේදී ටර්මිනේට් වෙන කන්ඩිෂන් එක බලන්න. රීඩින් 4 5 6 හරි 7 හරි 7 හරි නෙමෙයි කියන්නේ 4 5 6 7 ඔක්කොම එක වෙනවා. දැන් මෙතන මේ ජංක්ෂන් එකට ආවහම මෙතන මේ සම ලයින් එක ලස්සනට අපි කියන්නේ ස්මූත් ෆලෝ කරනවානේ මෙයා. කියන්නේ PID කෝඩ් එක ස්මූත් වෙන විදිහට ෆලෝ මේ ලියන හැටි මම කලින් කියලා දුන්නා. ඒකතොට දැන් මෙතෙන්ට ආවහම මේ ජංක්ෂන් එකට ආවහම අපිට ජංක්ෂන් එක අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන් කොහොමද? මෙන්න මේ සෙන්සර් එක 4 වෙනි එක 5 වෙනි එක 6 වෙනි එක 7 වෙනි එක මේ ටික ඔක්කොම ඔන් වෙන්න ඕන. මේ ඔක්කොම එකපාර ඔන් වෙනවා. ඒ එකපාර ඔන් වුණා කියන්නේ ජංක්ෂන් එකට ආවා. එහෙනම් ජංක්ෂන් එකට ආවිලා නවතින්න ඊට පස්සේ ඊළඟ ස්ටේජ් එකට යන්න. ජංක්ෂන් එකට ආවිලා නැත්තම් මොකද ගන්න තියෙන්නේ? ලයින් එක ෆලෝ කරගෙන යන්න. හරි මේ ටික ටෙස්ට් කරලා බලමු අපි. හරි සබ් ස්ටේජ් 12 එකට ආවා. මම චුට්ටක් මෙතනට ලං කරලා පෙන්නන්නම්. ඔයාලට පේනවාද සෙන්සර් පැනල් එක ඇවිල්ලා නැවතිලා තියෙන්නේ ලයින් එකේ මුලමයි. එහෙනම් ජංක්ෂන් එක ඉවර වෙනකම් මෙයා කෙලින්ම ඉස්සරහට යන්න ඕනේ. එකම ස්පීඩ් කියන්නේ රෝද දෙකටම එකම ස්පීඩ් එකෙන් කරකලා ඉස්සරහට යන්න ඕනේ. මම ඊළඟට දැන් 12 වෙනි ස්ටේජ් එකේදී කරන්නේ කෙලින්ම ඉස්සරහට යන කෝඩ් එක. එතකොට දැන් ජංක්ෂන් එක ඉවරයි කියලා අඳුර ගන්න ටර්මිනේට් කන්ඩිෂන් එකක් තියෙනවානේ. ඒ කන්ඩිෂන් එක ලියන එක ටිකක් වැදගත්. මෙන්න 12 වෙනි ස්ටේජ් එක. දැන් අපි ජංක්ෂන් එකේ ඉන්නවා නම් මොකද වෙන්නේ? 4 වෙනි සෙන්සර් එකයි 5 වෙනි සෙන්සර් එකයි 6 වෙනි සෙන්සර් එකයි 7 වෙනි සෙන්සර් එකයි. ඔයගොල්ලන්ට බලන්න මෙන්න මේ ටික ජංක්ෂන් එකේ ඉන්නකොට ඔක්කොම ඔන් වෙලා තියෙනවා. මම කියන්නේ මේ 3 වෙනි සෙන්සර් එකත් ඔන් වෙනවා. මොකද හරි මැද තියෙන සෙන්සර්ස් දෙකම ලයින් එකේ හිටින විදිහට අපි ඩිස්ටන්ස් හදාගන්නේ. එතකොට හරි මැදට හිටලා තියෙනවා. එයාවත් තියෙනවා. මම එයාව සලකලා නැහැ. මේ 4 දෙනා තමයි. මේ 4 දෙනාම ලයින් එකේ තියෙනකම් කෙලින්ම ඉස්සරහට යන්න. මේක නොවෙච්ච ගමන් ඊළඟ 13 වෙනි ස්ටේජ් එකට යන්න. මේ ටර්මිනේට් කන්ඩිෂන් එක ලියන එක ගොඩක් වැදගත්. මේ ඒ ටර්මිනේට් කන්ඩිෂන් එක හරියට ලියුම් නැති වුනහම වැරදි දේවල් කියන්නේ රොබෝ වෙනස් දේවල් කරන්න පුළුවන්. ඊළඟට 13 වෙනි ස්ටේජ් එක අපි ලියමු. මම 12 වෙනි ස්ටේජ් එකේදී ජංක්ෂන් එකෙන් ඉස්සරහට ආවා. 13 වෙනි ස්ටේජ් එකේ 12 වෙනි සබ් ස්ටේජ් එකේදී මම ඉස්සරහට ආවා. ජංක්ෂන් එක ඉවර වෙනකම්. ඊට පස්සේ 13 වෙනි සබ් ස්ටේජ් එකේදී කරන්න තියෙන්නේ මේ ඩෙස්ටිනේෂන් එක එනකම් යන්න. දැන් අපි දන්නවනේ අනිවාර්යෙන් දෙපැත්තෙන් එක පැත්තක ඩෙස්ටිනේෂන් එක තියෙනවා කියලා. අපි මෙහාට ගිහින් බැලුවා තිබ්බේ නැහැ. එහෙනම් මෙහාට යන්න තියෙන්නේ. අන්තිම පැත්තට යන්න තමයි තියෙන්නේ. හොඳයි යාළුවනේ අපි ඒකත් එහෙනම් කරලා බලමු. අන්තිම 13 වෙනි සබ් ස්ටේජ් එක 13 වෙනි සබ් ස්ටේජ් එකේදී ටර්මිනේට් කන්ඩිෂන් එක නම් එච්චර පැහැදිලි කරන්න දෙයක් නැහැ. ඔක්කොම එක වුණාම නවතින්න තියෙන්න ඕනේ. දැන් නවතින එකදී සබ් ස්ටේජ් 3 එකට යන්න කියලා මම කියලා දුන්නයි 3 කියන එකට ලිව්වේ කියලා. එහෙනම් සබ් ස්ටේජ් එක 3 වලට නිකන් අඩු කරන්න කියලා ලියන්න පුළුවන් මෙතනදී. එහෙම නැත්නම් කියන්නේ ඩෙස්ටිනේෂන් එකට ආවේ නැත්නම් කෙලින්ම ලයින් ෆලෝ කරන් ඉස්සරහට යන්න කියලා තමයි තියෙන්නේ. හොඳයි මේ කෝඩ් එක අපි සේව් කරගමු. දැන් තියෙන සිමුලේට් කරන්න. හරි වුණා. ඉස්සරහට යනවා. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා ස්ටේජ් එක සබ් ස්ටේජ් එක මොකද්ද? සබ් ස්ටේජ් එක අර තුනට ඇවිල්ලා ස්ටොප් වෙලා තියෙනවා. අන්තිම රීඩින් සෙට් එක පෙන්නනවා. දැන් අද අපි කරන්න ආපු දේ මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්න ඇති කියලා හොඳටම. මෙතනදී මම මේ කෝඩ් එක ලියනකොට කිසිම තැනක while loop එකක් ලිව්වේ නැහැ, for loop එකක් ලිව්වේ නැහැ. තියෙන එකම while loop එකෙන් වැඩේ කරගත්තා. පුළුවන් තරම් while loop, for loop වෙන පාවිච්චි කරත් කමක් නැහැ කර. finite number එකක් ඉඳලා දන්නවා කොයිතරම් වාර ගණනක්ද රන් වෙන්නේ කියලා.
හැබැයි while loop එක නම් පුළුවන් තරම් avoid කරන්න ඕනේ මේ වගේ ඒවා ලියනකොට. හේතුව අපි මේ environment එකේදී robot ඉන්න environment එකේදී මේ robot කරන්න තියෙන මොකද්ද? විවිධ හැකි දේවල් අපි දන්නවා. හැබැයි දැන් හිතන්නකෝ robot කෙනෙක් කෝඩ් කරනවා කියලා සාමාන්‍ය පරිසරයේ යන්න. එතකොට අපි විවිධ හැකි දේවල් දන්නේ නැහැ. එතකොට කෝඩ් කරන ක්‍රමය ඊට වඩා වෙනස්. මේ විදිහට කෝඩ් කරන්නේ ඉන්ඩෝර් රොබොට්ස්ලා. එහෙමත් නැත්නම් අපි එයා ඒ රොබෝ ඉන්න එන්වයරන්මන්ට් එකේදී විය හැකි දේවල් ඔක්කොම රොබෝ දන්නවා. ඒ සියලු අවස්ථා සලකලා තමයි කෝඩ් කරන්නේ. එතකොට අපි while loop පාවිච්චි කරන්නේ නැතුව තිබ්බ while loop එකෙම වැඩේ කරා. අපි දැන් සම්පූර්ණ එක සැරයක් ටෙස්ට් කරලා බලමු. ස්ටේජ් එක බිඳුවට දැම්මා. සේව් කරා. එක රීනක වැඩේ සාර්ථක වුණා. අපි අනිත් රීනකට යමු. ටාස්ක් එක ලස්සනට කම්ප්ලීට් කරා. ඉතින් යාළුවනේ මම හිතනවා මම අද කියලා දුන්න දේ ඔයගොල්ලන්ට හොඳට පැහැදිලිව තේරෙන්න ඇති කියලා. ඉතින් මම ඔයගොල්ලන්ට පොඩි ඉල්ලීමක් කරනවා. මගේ channel එක subscribe කරන්න, මේ වීඩියෝ එක like කරන්න, යාළුවන්ටත් බලන්න share කරගන්න. අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්න bell icon එක click කරන්න. ඒ වගේම ඔයගොල්ලන්ට Facebook එකෙන් උත් මගෙත් එක්ක එකතු වෙන්න පුළුවන්. මගේ page එකේ link එක යටින් දාලා තියෙනවා. ඒ වගේම මේ project file එකට link එකකුත් මම මේ වීඩියෝ එකේ description එකේ දාලා තියෙනවා. ඉතින් යාළුවනේ සියලු දෙනාටම බොහොම ස්තුතියි.